හරි. අපි මේ 12 පාඩමක් කරමු මූලික බල පද්ධති. මෙයා ගන්න මූලික බල පද්ධති. දැන් අර ගම්පහයට දෛශික ටික ඉවර කරලා නැහැ. ඒගොල්ලන්ට නෝට් එක දානවා. ඒ නෝට් එක සම්පූර්ණ කරන්ද ටික මම පැහැදිලි කරන්නම් පස්සේ. හරි. මූලික බල පද්ධති කියලා ලියා ගන්න. මේක වෙනම පොතක ලියාගත්තොත් කමක් නැහැ. දෛශික ඉවර වුණ කට්ටිය දෛශික ඉවර වුණ තැන ඉඳලා ලියන්න ඕනේ මේක. දෛශික ඉවර නම් එතන ඉවර වුණ තැන ඉඳලා ලියන්න ඕනේ. ගම්පහයට නෝට් එක දාන්නම් අද. දෛශික නෝට් එක මේ නෝට් එක ලියන්න. ලියලා ඒක ඉවර වුණාට පස්සේ මේක පටන් ගන්න. හරි. මූලික බල පද්ධති. හරි. ඉස්සෙල්ලාම අපි කතා කරමු බලය කියන්නේ මොකක්ද කියලා. ලියාගෙන අනුමාතෘකාව බලය. බලයක් කියලා කියන්නේ මොකක්ද? අනුමාතෘකාව ලියාගෙන බලය කියන්නේ. මොකක්ද බලය කියලා කියන්නේ? මේකට ඕක දකින්නත් බෑ අල්ලන්නත් බෑ පේන්නේ නැති දෙයක් ගැන මේ කතා කරන්නේ. ඒකෙන් වෙන්න පුළුවන් ප්‍රතිඵලය ගැන විතරයි අපි කතා කරන්නේ. මේ ප්‍රතිඵලය තමයි අපිට දැනෙන්න තියෙන්නේ. හරි? ලියා ගන්න. බලය කියලා කියන්නේ මෙන්න මෙහෙම. නිශ්චලතාවයේ පවතින වස්තුවක එම නිශ්චල ස්වභාවය හෝ චලිත වන වස්තුවක එම චලිත ස්වභාවය නිශ්චලතාවයේ පවතින වස්තුවක එම නිශ්චල ස්වභාවය හෝ චලිත වන වස්තුවක එම චලිත ස්වභාවය චලිත ස්වභාවය වෙනස් කරන හෝ වෙනස් කිරීමකට උත්සාහ කරනවා. වෙනස් කිරීමකට උත්සාහ කරනවා. බලපෑමකට බලයක් කියන්නේ බලයක් කියන්නේ හරි. දැන් අපි මෙහෙම ගත්තොත් පුටුවක් තියෙනවා ඒක නිශ්චලතාවයේ තියෙන්නේ පොළවට සාපේක්ෂව නිශ්චලයි. අපි ඒක මෙහාට ඇදලා ගන්නවා. එතකොට ඒකේ නිශ්චල ස්වභාවය වෙනස් වෙනවා. ඒ කරන බලපෑමට තමයි අපි බලය කියලා කියන්නේ. දැන් මෙහෙම ඩෙස් එකක් තියෙනවා අපි මෙහෙම ඇදලා ගන්නවා. ඇදලා අදින්න ගත්තට එන්නේ නැහැ. ඒක අපි කතා කරමු අපි බලපෑමක් කරනවා හැබැයි එන්නේ නැහැ. එන්නේ නැති මෙන්න මෙහෙම ඝර්ෂණයේ ක්‍රියාත්මක වෙන නිසා. මේවා අපි පස්සේ කතා කරනවා. එහෙනම් වෙනස් කරන හෝ වෙනස් කිරීමට යත්න දරනවා. ඒකයි උත්සාහ දරනවා කියලා කියන්නේ. වෙනස් වෙන්න ඕනේ. අපි කාර් එකක් තල්ලු කරන්න හදනකොට ඒක යන්නේ නැහැනේ. ඒක යන්නේ නැහැ. නමුත් අපි බලපෑමක් කරනවා. හරි? එතකොට කැරම් බෝඩ් එක මෙහෙම ඉක්ෙක් චලිත වෙනවා. මෙහෙම චලිත වෙනකොට ඩිස්ක් එක ඇවිල්ලා මෙහෙම ඒ කියන්නේ මේ එක්කෝ මෙහෙම ඉක්ෙක් යනවා යන ගමන් අපි තව එකකින් ගහනවා. ගහනකොට මේකේ චලිත දිශාව මත් වෙන්න පුළුවන්. වෙනස් වෙන්න. ඒ කියන්නේ චලිත වන වස්තුවේ චලිත ස්වභාවය වෙනස් වෙනවා. හරි? අන්න ඒකට කියන බලපෑම. මේ පැත්තට යනවා කාර් එක. හරි? මේ පැත්තෙන් බස් එකක් ඇවිල්ලා මේ පැත්ත හැප්පෙනවා. හැප්පුණ ගමන් මේක ඔයගොල්ලෝ දන්නවා මේ කැරකෙනවා කියලා වෙනස් වෙනවා. චලිත ස්වභාවය වෙනස් වෙනවා. අන්නේ බලපෑමකට තමයි අපි කියන්නේ බලයක්. හරි? එහෙනම් බලයක් කියලා කියන්නේ නිශ්චලතාවයක පවතින වස්තුවකම නිශ්චල ස්වභාවය හෝ චලිත වන වස්තුවක චලිත ස්වභාවය වෙනස් කරන හෝ වෙනස් කිරීමට උත්සාහ කරනවා. බලපෑමකට තමයි බලයක් කියලා කියන්නේ. හරි? ලියන්න.
යන අනුමානතාව. බල වල ප්‍රභේද. බලවල ප්‍රභේද. බර දැන් අභිලම්බ ප්‍රතික්‍රියා. අභිලම්බ ප්‍රතික්‍රියා. ඝර්ෂණ බල. ඝර්ෂණ බල. ඝර්ෂණ බල. ප්‍රත්‍යා බල. ප්‍රත්‍යා බල. ප්‍රත්‍යා වරහන් ඇතුලේ ආපති නැත්තම් තිරකු. මේවා දන්නවා මේ බර කියන එක දන්නවා ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය නිසා හටගන්නා බල. අභිලම්බ ප්‍රතික්‍රියා මේවා අපි පැහැදිලිව එක එකට වෙන වෙන වශයෙන් කතා කරනවා. ඝර්ෂණ බල කියන එක දන්නවා චලිත උත්සාහ දැරුවොත් එහෙම හටගන්නා බල මේවා වෙනම කතා කරන්න තියෙනවා. ප්‍රත්‍යා බල ආතති සහ පෙරතුම්. ඒ කියන්නේ තන්තුවක් ඇද්දහම තන්තුවක් මෙහෙම ඇද්දොත් එහෙම ඒකේ හටගන්නා බලය මෙන්න මේවට තමයි ආතතිය කියන්නේ. මේවා තන්තු වලත් හට ගන්නවා දණු වලත් හට ගන්නවා. තෙරපුම් කියලා කියන්නේ අපි ස්ප්‍රින් එකක් අරගෙන මෙහෙම තෙරපෙව්වොත් ඕගොල්ලන්ගේ අත් දෙක යන්න බලන්න එළියටනේ. එතකොට මේ බල දෙක තියෙන්නේ එළියට මෙන්න මෙහෙම. මෙන්න මේවට කියනවා තෙරපුම් කියලා. තෙරපුවාම ඇතිවන බලය තෙරපුම්. ඇද්දාම ඇතිවන බලය මේක ආතතිය. ස්ප්‍රින් එකක් මෙහෙම ඇද්දොත් එහෙම ඕගොල්ලන්ගේ අත් දෙක යන්න බලන්නේ ඇතුළට. ඒක හටගන්නේ තන්තුවේ හරි ස්ප්‍රින් එකේ මේ ආතතිය. ස්ප්‍රින් එක තෙරපෙව්වොත් ඕගොල්ලන්ගේ අත් දෙක යන්න බලන්න එළියට. අපි ඒවට කියනවා තෙරපුම්. මේක යටි ලියා ගන්න ආතතිය තෙරපුම්. තව බල තියෙනවා. දැනට මේ ටික ඇති. හරි. ලියාගන්න. බලයක ලක්ෂණ. බලයක ලක්ෂණ. බලයක ලක්ෂණ. පළවෙනි එක ලියගන්න. විශාලත්වයක් පවතී. විශාලත්වයක් පවතී. බලයක ලක්ෂණ පළවෙනි එක විශාලත්වයක් පවතී. දැන් ඔයගොල්ලෝ දන්නවා අපිට කිලෝග්‍රෑම් 50ක් උස්සන්න ගියොත් එහෙම එක්කෙනෙක් මෙහෙම බලයක් යොදලා උස්සන්න බලනවා බෑ. නේ? තව දෙතුන් දෙනෙක් ඕන වෙනවා. ඒ කියන්නේ අපිට අර බලපෑම මක් කරන්න ඕනද වැඩි කරන්න වෙනවා. හරි? එතකොට අර කිලෝග්‍රෑම් 50 තනි එක්කෙනෙකුට උස්සන්න බැරි වුණාම දෙතුන් දෙනෙක් අවශ්‍ය වෙලා තමයි උස්සන්නේ. එතකොට බලපෑම වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ විශාලත්වය කියන එක වැදගත් වෙනවා. හරි? විශාලත්වය කියන එක වැදගත් වෙනවා. විශාලත්වය කොහොමද? දෙක දිශාවක් පවතී. දිශාවක් පවතී. දැන් බලන්නකො මෙන්න මෙහෙම. මෙහෙම අපි ලී කුට්ටියක් තියෙනවා කියලා හිතන්නකො.
අපි මේ පැත්තට බලපෑම කරොත් මේ පැත්තට බලයක් යෙදුවොත් ඒ කියන්නේ බලපෑමක් කරොත් ඒක උත්සාහ කරන්නේ මේ පැත්තට. ඒ බලයම මේ පැත්තෙන් යෙදුවොත් මේක චලිතෙන්න බලන්නේ අනිත් පැත්ත. නැත්නම් මේ පැත්තෙන් යෙදුවොත් විරුද්ධ පැත්තට. මේකේ දිශාව වෙනස් මේ බලපෑමේ දිශාව වෙනස් වෙනකොට මේකේ ප්‍රතිඵලයක් වෙනවා. වෙනස් වෙනවා. හරි? එතකොට ඒකට තියෙනවා මොකක්ද? දිශාවකුත් තියෙනවා. හරි? ඒකත් වැදගත්. හරි? දිශාව බලයේ යොදන දිශාව වෙනස් වෙනකොට ඒකේ ප්‍රතිඵලය වෙනස් වෙනවා. බලපෑම. හරි? එහෙනම් දිශාවක් පවතින. තුන. උපයෝගී ලක්ෂයක් පවතින. උපයෝගී ලක්ෂයක් පවතින. ලියන්න. වරහන් ඇතුළේ ලියගන්න බලය යොදන ලක්ෂය. බලය යොදන ලක්ෂය. මේ බලන්න. දැන් මේ විශාලත්වයේ වැදගත් කියලා දන්නවා. ඒකේ ප්‍රමාණය වෙනස් වෙනකොට ප්‍රතිඵලයක් වෙනස් වෙනවා. හරි? දිශාව වෙනස් වෙනකොට ඒකේ චලිත වෙන උත්සාහ කරන දිශාව වෙනස් වෙනවා. ඒකත් වැදගත්. උපයෝගී ලක්ෂය කියන්නේ බලය ක්‍රියා කරන ලක්ෂය. මේ බලන්න. මම මේක මෙතනින් එල්ලනවා. මේක මෙහිම තියෙනවා. එතකොට බලය යොදලා තියෙන්නේ මෙන්න මෙතන. ලිව්වන්නේ බලය ක්‍රියා කරන ලක්ෂය කියලා. යොදන ලක්ෂය කියලා. මම මේක මෙතනින් බලය යොදනවා. මක් වෙනවද? මේක මෙහෙම හැරෙනවා. මම බලය යොදනවා මෙතන. මේක මෙහෙම හැරෙනවා. මේ බලය යොදන තැන අනුව මේකේ ප්‍රතිඵලය මක් වෙනවද? වෙනස් වෙනවා. දැන් මෙතනින් යදුවාම මේ පැත්තට හැරෙනවා. මෙතනින් යදුවාම මෙහෙම තියෙනවා. මෙතනින් යදුවාම තියෙන්නේ මෙහෙම. නේ? මෙතනින් යදුවොත් මෙහෙම. ආයි වෙන පැත්තකට හැරෙනවා. එහෙනම් මේ බලය යොදන තැන අනුව උපයෝගී ලක්ෂය අනුව මේකේ ප්‍රතිඵලය මක් වෙනවද? වෙනස් වෙනවා. මේක අපි කතා කරගන්නවා සමතුලිතතාවය කියන පාඩමේ වෙනවා. ඒක නිසා මේ උපයෝගී ලක්ෂය වැදගත්ද නැද්ද? වැදගත්. ඒ උපයෝගී ලක්ෂයේ තියෙන තැන අනුව ඒකේ ප්‍රතිඵලය වෙනස් වෙනවා. එහෙනම් බලයට වැදගත් ලක්ෂණය තමයි මොකද්ද? උපයෝගී ලක්ෂය. බලය ක්‍රියා කරන ලක්ෂය. බලය යොදන ලක්ෂය. හරි. එහෙනම් විශාලත්වයක් තියෙනවා, දිශාවක් තියෙනවා, උපයෝගී ලක්ෂයක් තියෙනවා. හතරවෙනි එක. ක්‍රියා රේඛාවක් පවතී. ක්‍රියා රේඛාවක් පවතී. ක්‍රියා රේඛාවක් පවතී. අපි මේ ලක්ෂයට නිව්ටන් 5ක බලයක් මේ දිශාවට යොදනවා කියලා හිතමුකෝ. එතකොට මේකේ ක්‍රියා රේඛාව කියලා කියන්නේ බලයක ක්‍රියා රේඛාව කියලා කියන්නේ උපයෝගී ලක්ෂ්‍ය අර්ථ දැක්වන්නේ බලය ක්‍රියා කරන ලක්ෂ්‍ය බලය යොදන ලක්ෂ්‍ය. ඒ උපයෝගී ලක්ෂ්‍ය හරහා බලයට කියවනේ දිශාවක් තියෙනවා කියන්නේ. ඒ දිශාවට සමාන්තරව අඳිනු ලබන රේඛාවට තමයි කියන්නේ මොකද්ද? ක්‍රියා රේඛාව. මොකද්ද ක්‍රියා රේඛාව කියලා කියන්නේ? බලයේ උපයෝගී ලක්ෂය හරහා බලයේ දිශාවට සමාන්තරව අඳිනු ලබන රේඛාවට තමයි අපි කියන්නේ ක්‍රියා රේඛාව කියලා. මොකද සමාන්තරව මෙහෙන් අඳින්නත් පුළුවන් මේක ක්‍රියා රේඛාව වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම යන්න ඕනේ මොකද්ද? උපයෝගී ලක්ෂයකට. ලියා ගන්න. ඒ ක්‍රියා රේඛාවට ලියා ගන්න. බලයේ උපයෝගී ලක්ෂය හරහා බලයේ උපයෝගී ලක්ෂය හරහා බලයේ උපයෝගී ලක්ෂය හරහා බලය ක්‍රියා කරන දිශාවට සමාන්තරව වරහන් ඇතුළේ ලියාගත්තත් කමක් නැහැ. බලයේ උපයෝගී ලක්ෂය හරහා බලය ක්‍රියා කරන දිශාවට සමාන්තරව අඳිනු ලබන රේඛාව ක්‍රියා රේඛාවය කියන්නේ. ක්‍රියා රේඛාවය කියන්නේ. ක්‍රියා රේඛාවය මේ බලන්න මෙන්න මෙතන මෙහෙම පෙට්ටියක් තියෙනවා. හරි?
අපි නිව්ටන් 5ක බලයක් මේ පැත්තෙන් දෙනවා. මෙන්න මෙතෙන්ට. නිව්ටන් 5ක බලයක් මේ පැත්තෙනුත් දෙනවා. මේ ක්‍රියා රේඛා දෙක සමාන්තරයි. එකම ක්‍රියා රේඛාව තියෙනවා. මේක මේ පැත්තට 5ක් දෙනවා, මේක මේ පැත්තට 5ක් දෙනවා. මේකට වෙනසක් ඇති වෙනවද? නැහැ. එක්කෙනෙක් මෙහෙන් තල්ලු කරනවා, තව කෙනෙක් මේ පැත්තෙන් තල්ලු කරනවා. තල්ලු කළාට මේක වෙනසක් ඇති වෙන්නේ නැහැ. අපි මේකේ විශාලත්වයටයි දිශාවටයි හානි නොකර මේ තැන වෙනස් වෙනවා කියන්නේ ක්‍රියා රේඛාවක් වෙනවද? වෙනස් වෙනවා. බලන්න මේකත් 5යි මෙතනිනුත් 5යි. මේකට මේක සමාන්තරයි. විශාලත්වය එක හැබැයි දිශාව නම් ප්‍රතිවිරුද්ධයි. හරි? මෙහෙම දුන්නොත් මොකක් වෙනවද? මේකේ ක්‍රියා රේඛාව සමානයි. ඉස්සෙල්ලා එකේ ක්‍රියා රේඛාව සමානයි. මේකේ මෙතනින් දුන්නොත් මෙන්න මෙතනින් බලය එනවා. මක් වෙනවා. මෙහෙන් තල්ලු කරනවා එක්කෙනෙක් මෙහෙන් තල්ලු කරනවා. මක් වෙනවා. මේක මක් වෙනවා. මේක කැරකේ. නැත්නම් අපි මෙහෙන් දුන්නා කියලා හිතන්නකෝ. මෙහෙන් නිව්ටන් 5ක් දෙනවා. මෙතනින් දෙනවා නිව්ටන් 5. එක්කෙනෙක් ඩෙස් එක මේ පැත්තට තල්ලු කරනවා. තව කෙනෙක් මේ පැත්තට තල්ලු කරනවා. මක් වේද මේ? කැරකේ. එහෙනම් මේ ක්‍රියා රේඛාව කියන එක මාර වැදගත්. ඔය බලයක ලක්ෂණ කියලා කටපාඩමින් ඉගෙන ගන්න එපා. මේවා එකින් එකට බල පද්ධති වල අපි සාකච්ඡා කරනවා. මේවා ගැන තමයි මේ කතා කරන්නේ. හරි? එහෙනම් ක්‍රියා රේඛාව කියන එක මාර වැදගත්. ඒ ක්‍රියා රේඛාව මෙතනින්ම දුන්නොත් මේකට සමාන්තර වෙන්නම දුන්නොත් කිසිම වෙනසක් ඇති වෙන්නේ නැහැ. ක්‍රියා රේඛාව වෙනස් කළොත් අනිවාර්යයෙන්ම බලපෑම වෙනස් වෙනවා. අපි මෙතනින් දුන්නොත් ඒක එහෙමම. හරි? මෙතනින් අනිත් පැත්තට දුන්නොත් ඕක වෙනස් වෙනවා. හරි? මේවා අපි යුග්මයේ කියලා පස්සේ කතා කරනවා. යුග්මයේ කියලා අපි පස්සේ කතා කරනවා. ඒක නිසා මේ එනම් බලයකට තියෙනවා මොකද්ද? විශාලත්වය කියන එක වැදගත්. විශාලත්වය වෙනස් වෙන්න ඒකේ බලපෑමක් වෙනස් වෙනවා. දිශාවත් වැදගත්. උපයෝගී ලක්ෂ්‍ය වැදගත් වෙනවා. ක්‍රියා කරන තැන අනුව ඒකේ පිහිටීම වෙනස් වෙනවා. මේ වස්තුවේ පිහිටීම වෙනස් වෙනවා. ක්‍රියා රේඛාවක් තියෙනවා. ක්‍රියා රේඛාවක් මාර වැදගත්. ඕවා ගැන තමයි අපි කතා කරන්නේ. හරි? බලයක විශාලත්වයක් හා දිශාවක් පවතින අතර බලයක විශාලත්වයක් හා දිශාවක් පවතින අතර බලයක විශාලත්වයක් හා දිශාවක් පවතින අතර බලයකට විශාලත්වයක් හා දිශාවක් පවතින බැවින් මේ දෛශිකය තවද දෛශික ආකලන නියමයේද පිළිපදින බැවින් දෛශික ආකලන නියමයේද පිළිපදින බැවින් දෛශික ආකලන නියමයේද පිළිපදින බලය දෛශික රාශියක් වේ. බලය දෛශික රාශියක් වේ. බලය දෛශික රාශියක් වේ. බලයක් ජ්‍යාමිතිකව නිරූපණය කිරීම. බලයක් ජ්‍යාමිතිකව නිරූපණය.
නිව්ටන් 50ක බලයක් නැගෙනහිර දිශාවකට ක්‍රියා කරයි. නිව්ටන් 50ක බලයක් නැගෙනහිර දිශාවට ක්‍රියා කරනවා. නැගෙනහිර දිශාවට ක්‍රියා කරනවා. මේ ජ්‍යාමිතිකව නිරූපණය කරනවා. අපිට මේ ඕනම පරිමාණයක් ගන්න පුළුවන්. අපි ගන්නවා සෙන්ටිමීටර් එකකින් නිව්ටන් 10ක් කියලා. කියන්නේ සෙන්ටිමීටර් එකකින් නිව්ටන් 10ක්. 10 යන පරිමාණය සලකමු. सेंटीमीटर එකකින් නිව්ටන් 10යි. එහෙනම් සෙන්ටිමීටර් එකකින් නිව්ටන් 10 නම් නිව්ටන් 10කින් සෙන්ටිමීටර් 1යි. ඒ කියන්නේ 50ට කීයද? සෙන්ටිමීටර් 5ක්. එහෙනම් හරියටම ඔයගොල්ලෝ රුල තියලා සෙන්ටිමීටර් 5ක් අරගෙන නිව්ටන් 50යි කියලා දාගන්න. මේක නැගෙනහිර නම් මෙහි උතුර වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඉතින් උතුර මාක් කරන්න ඕනේ. දාගන්න. सेंटीमीटर 5ක රේඛාවක් අඳින්න ඊතරේ දාන්න මෙතන. දැන් බලයක් දෛශිකව නිරූපණය කිරීම. නිව්ටන් 25ක බලයක් තුනයි I ධන 4යි කිය. දිශාවට ක්‍රියා කරයි. නිව්ටන් 25ක බලයක් 3යි I ධන 4යි කිය දිශාවට ක්‍රියා කරයි. මෙම බලය දෛශිකව නිරූපණය කරනවා. මෙම බලය දෛශිකව නිරූපණය කරනවා. හරි. බලගන්න. මෙතන තියෙන්නේ විශාලත්වයේ විතරයි. මේකේ තියෙන්නේ දිශාව විතරයි. හරි. මේ බලය ක්‍රියා කරන්නේ මේ දෛශිකයේ දිශාවට. හරි. බලාගන්න. බලයක් දෛශිකව නිරූපණය කරනකොට එම බලයේ විශාලත්වයේ ගුණ කරනවා ඒ පැත්තට තියෙන ඒකක දෛශිකය. එතකොට ඒ බලයේ විශාලත්වයේ ගුණ කරන්න ඕනේ ඒ දෛශිකයේ දිශාවට තියෙන ඒකක දෛශිකය. ලියගන්න රතු පෑනේ. බලයක විශාලත්වය බලයක විශාලත්වය එම බලයේ දිශාවට වූ ඒකක දෛශිකයෙන් ගුණ කළ විට බලයක විශාලත්වය එම බලයේ දිශාවට වූ ඒකක දෛශිකයෙන් ගුණ කළ විට ඒක දෛශිකයෙන් ගුණ කළ විට එම බලය දෛශිකව නිරූපණය වෙනවා. දැන් ගම්මහ ක්ලාස් එකේට මේ ටික කළේ නෑ නෝට් එක දැනට විතරක් බලාගන්න. මෙන්න මේ දෛශිකයක ඒකක දෛශිකය ගන්නෙ කොහොමද?
ඒ දෛශිකය බෙදනවා ඒකේ මාපාංකය. ඔයගොල්ලෝ දන්නවා මෙහෙම 3යි ධන 4යි j කියලා දුන්නොත් ඒකේ මාපාංකය කියන්නේ කීයද? මාපාංකය කියන්නේ කොහොමද? i වල සංගුණකේ වර්ගය ධන j වල සංගුණකේ වර්ගයේ වර්ගමූලය. ඒ කියන්නේ මේක සුළු කළාම ඉන්නේ 5යි කියන්නේ. නේ? මේකට කියනවා අපි මාපාංක කියලා. හරි. දැන් ලියාගන්න 3යි ධන 4යි කියන්නේ. වල මාපාංකය කියන්නේ මේ. ඒකක දෛශිකය ගන්න. ඒකක දෛශිකය ගන්න. ඒ දෛශිකය බෙදනවා. ඒ දෛශිකය බෙදනවා ඒකේ මාපාංකය. ඒකේ මාපාංකය කියලා කියන්නේ 5යි. 5න් බෙදනවා. හරි. දෛශිකයක ඒකක දෛශිකය ගන්න ඒ දෛශිකය බෙදනවා ඒ දෛශිකය කියන්නේ 3යි ධන 4යි කියන ඒකේ මාපාංකයෙන් බෙදනවා 5න් බෙදනවා. එතකොට එනවා මොකද ඒකක දෛශිකය. ආයි බලගන්න මාපාංකය ගන්න. දෛශිකයක මාපාංකය ගන්න i සහ j එකිනෙකට ලම්බක ඒකක දෛශිකනේ. 3 වර්ගය ධන 4 වර්ගයේ වර්ගමූලයෙන්. ඒ කියන්නේ 5යි. එතකොට ඒකක දෛශිකය ගන්න ඒ දෛශිකය බෙදනවා ඒකේ මාපාංකය. එතකොට එනවා ඒකක දෛශිකය. හරි. එහෙනම් ලියා ගන්න බලය සමානයි. බලය සමානයි. බලය ගන්න. දෛශික බලයේ විශාලත්වය 25යි. 25 ගුණ කරනවා. ඒ පැත්තට තියෙන ඒකක දෛශිකය. 3යි ධන 4යි. බෙදීම පහ. දෛශිකයෙන් නෙමෙයි ගුණ කරන්නේ ඒකක දෛශිකය. එතකොට මේ පහට මේ මෙතනින් 5ක් කියලා කැන්සල් වෙනවා. 5න් වැඩි වුණොත් එනවා 15යි වෙන 20යි නිව්ටන්. කැමති නම් මේකේ මාපාංකය හොයලා බලන්න. මේකේ මාපාංකය හෙව්වොත් දෛශිකයේ මාපාංකය හෙව්වොත් කීයද වෙන්න ඕනේ? 25යි කියලා එන්නේ. බලයේ විශාලත්වය 25යි කියලා එන්නේ. ඕනනම් බලන්න පුළුවන්. මේකේ විශාලත්වය ගන්නෙ කොහොමද? 15 වර්ගයේ ධන 20 වර්ගයේ වර්ගමූලය. 15 වර්ගය කියන්නේ 225යි. 20 වර්ගය කියන්නේ 400යි. ඕකේ වර්ගමූලය කීයද? 625. 625 වර්ගමූලය. හරි. එහෙනම් විශාලත්වයට හානියක් වෙලා තියෙනවද? නෑ. දිශාව වෙවිලා තියෙනවා. එහෙනම් මේක මතක තියාගන්න. මේක ගම්පහ ක්ලාස් එකේට තමයි පොඩි ගැටලුවක් වෙන්නේ. දැනට හදාගන්න. ඒකේ මාපාංකය ගන්නෙ i වල සංගුණකයේ වර්ගය ධන j වල සංගුණකයේ වර්ගයේ වර්ගමූලය කියන්නේ 5යි. ඒකක දෛශිකය ගන්නෙ. ඒ දෛශිකයේ බෙදෙනවා ඒකේ මාපාංකය. බලය ගන්නෙ බලයේ විශාලත්වය ගුණ කරනවා ඒ පැත්තට තියෙන ඒකක දෛශිකය. මෙහෙම එකින් එකට ලියන්න ඕනේ නැහැ. කෙලින්ම මේ කැලේ ලියවනම් හරි. බලයේ විශාලත්වය කෙලින්ම මේකෙන් ගුණ කරලා දාන්න. අපි තව එකක් කරමු. යන්න. නිව්ටන් 15ක බලය. නිව්ටන් 15ක බලය. පහයි අයි ඉන්න 12යි. නිව්ටන් 15ක බලය. 5යි අයින 12යි ගේ දිශාව ඔස්සේ ක්‍රියා කරයි. දිශාව ඔස්සේ ක්‍රියා කරයි.
මේ දෛශිකව නිරූපණය කරනවා. මේ දෛශිකව නිරූපණය කරන බලන්න. බලයේ විශාලත්වය කීයද? 15. විශාලත්වය වැඩි කරනවා. ඒ පැත්තට තියෙන ඒකක දෛශිකය. ඒකක දෛශිකය ගන්නේ. ඒ දෛශිකය බෙදෙනවා ඒකේ මාපාංක. මාපාංක ගන්නේ 5 වර්ගය. පින 12 වර්ගයේ වර්ගය. මෙතන එකතු කිරීම එන්නේ. මේක එකතු කිරීම ඍණ 12යි කියලා ලියන්න පුළුවන්. ඍණ 12යි වර්ගය. 5යි 12යි. මේක 13යි කියලා දෙන්නේ. මේක සුළු කළාම එන්නේ 13යි. එහෙනම් ලියාගන්න ඵලය. මෙතන එනවා 75යි. මෙතන 150යි 180 දෙන්නේ. 180 මේක බෙදීම 13. එහෙනම් බලයක් දෛශිකව නිරූපණය කරනකොට ඒ බලයේ විශාලත්වය ගුණ කරනවා දෛශිකයෙන් නෙමෙයි. ඒ පැත්තට තියෙන ඒකක දෛශිකය. ඒකක දෛශිකය ගන්න. ඒ දෛශිකය බෙදනවා එකේ මාපන. හරි. ලියාගන්න. සංප්‍රයුක්ත බලය. මොකද්ද සංප්‍රයුක්ත බලය කියලා කියන්නේ? අපි හිතමුකෝ මෙන්න මෙතන බේස් එකක් තියෙනවා, එක්කෙනෙක් අදිනවා මේ පැත්තට. තව එක්කෙනෙක් අදිනවා මේ පැත්තට. මේ පැත්තට නිව්ටන් 70යි, මේ පැත්තට නිව්ටන් 30යි. මෙන්න මේ බේස් එකක් අදිනවා කියලා හිතන්නකෝ මේ පැත්තට. හරි? මෙයා විතරක් තිබ්බනම් මෙයා යන්නේ මේ පැත්තට. මෙයා විතරක් තිබ්බනම් මෙයා ඉන්නේ මේ පැත්තට. හරි. බලගන්න. මේ දෙකෙන්ම ඇද්දොත් මේ පැති දෙකටම යනවාද එක පැත්තකට විතරක්ද යන්නේ? එක පැත්තකට විතරක් යන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති අර මෙහෙම පාන් කෑල්ලක් ගත්තොත් අර කූඹි මෙහෙම හතර වටේටම ඉන්නවනේ. උන් ඇදලා යනකොට මේක හැම පැත්තටම යනවාද මේ පාන් කෑල්ල යන්නේ එක පැත්තටද? එක පැත්තට. කූඹි ගොඩක් මේක වටේ ඉඳලා ඇද්දට මේක යන්නේ එක පැත්තට. නේ? එහෙනම් සංප්‍රයුක්ත බලය කියන්නේ බල දෙකකට හෝ ඊට වඩා වැඩි ගණනකට මේක කොච්චර කරත් යන්නේ එක පැත්තකට නේද යන්නේ. තුල්‍ය වන පරිදි යොදන්න පුළුවන් අනු ප්‍රතිඵලයට තමයි අපි සංප්‍රයුක්ත බලය කියලා කියන්නේ. එහෙනම් සංප්‍රයුක්ත බලය කියන්නේ මොකද්ද? බල දෙකකට හෝ ඊට වඩා වැඩි ගණනකට තුල්‍ය වන පරිදි යෙදිය හැකි තනි ඵලයට සංප්‍රයුක්ත බලය කියන්නේ. ලියගන්න. බල දෙකකට හෝ ඊට වඩා වැඩි ගණනකට තුල්‍ය වන පරිදි යෙදිය හැකි තනි ඵලයට संप्रयुक्त බලය කියන්නේ. संप्रयुक्त බලය. හරි. දැන් එන संप्रयुक्त බලය කියන එක දන්නවා. संप्रयुक्त බලය කියන්නේ
බල දෙකකට හෝ ඊට වඩා වැඩි ගණනකට තුල්‍ය වන පරිදි යෙදිය හැකි තනි බලය. දැන් වැඩි වුණේ මෙහෙම එකක් හිතන්නකො. එක්කෙනෙක් මේ පැත්තට අදිනවා නිව්ටන් 5කින්, තව කෙනෙක් මේ පැත්තට අදිනවා නිව්ටන් 3කින්. ඕගොල්ලෝ දන්නවා ප්‍රායෝගිකව දන්නවා කොයි පැත්තටද යන්නේ කියලා. නේ? මේ බල දෙකක් තිබ්බට තුල්‍ය වන පරිදි යොදන්න පුළුවන් තනි ප්‍රතිබලයට තමයි සම්ප්‍රයුක්ත කියන්නේ. ලියන මාතෘකාව. සම්ප්‍රයුක්ත බලය ලබා ගැනීම. හරි. සම්ප්‍රයුක්ත බලය ලබා ගැනීම. හරි. බලය කියන්නේ දෛශිකය. දෛශික වල සම්ප්‍රයුක්තය කියන්නේ මොකක්ද? දෛශික වල සම්ප්‍රයුක්තය කියන්නේ එකතුව කියලා අපි ඉගෙන ගත්තානේ. එහෙනම් බලවල සම්ප්‍රයුක්තය කියන්නේ මොකක්ද? සම්ප්‍රයුක්තය කියන්නේ එකතුව. ලියන්න. බලවල එකතුවේ. බලවල එකතුවේ. ඒ වායේ සම්ප්‍රයුක්ත බලය ලැබේ. බලවල එකතුවේ. ඒ වායේ සම්ප්‍රයුක්ත බලය ලැබේ. ලියන්න. P හා Q බල දෙකේ P හා Q බල දෙකේ සම්ප්‍රයුක්තය P එකතු කිරීම Q. දැන් සම්ප්‍රයුක්ත බලය කියන්නේ බල දෙකකට හෝ ඊට වඩා වැඩි ගණනකට තුල්‍ය වන පරිදි යෙදිය හැකි තනි ප්‍රතිබලයටනේ. සම්ප්‍රයුක්ත බලය ගන්නෙ කොහොමද? සම්ප්‍රයුක්ත බලය ගන්නෙ ඒ බල ටික මත් කරලාද? ඒ ටික එකතු කරලා ගන්න. හරි? ඔයගොල්ලෝ දන්නවා දෛශිකයන් නිසා විශාලත්වයකුත් තියෙනවා, දිශාවකුත් තියෙනවා. අනිවාර්යෙන්ම මේවා එකතු කරන්න මක් වෙන්න ඕනේද? අනිවාර්යෙන්ම දිශාවත් සමාන වෙන්න ඕනේ. නැත්නම් එකතු කරන්න බෑනේ නේද? හරි. ලියාගන්න. උදාහරණයක්. පහත දී ඇති බල තුනේ සම්ප්‍රයුක්තයේ සොයන්න. ඔන්න බල තුනක් තියෙනවා. 3යි ධන 4යි 2යි ධන 5යි හරියට නැත්නම් සම්ප්‍රයුක්ත බලය. මෙන්න මේ ටික එකතු කරනවා. සම්ප්‍රයුක්තය කියන්නේ එකතු. සමානව එකතු කරනවා. 3ට ඍණ දෙකක් එකතු කළොත් i ගේව එකතු කරන්න. 3ට ඍණ දෙකක් එකතු කළොත් 1යි. 1යි 1යි 2යි. 2යි. 4ට 5ක් එකතු කළාම 9යි. 9න් 10ක් අඩු වුණාම ඍණ 1යි. ඍණ 2යි. මේක අපි දෛශිකවල ඉගෙන ගත්තා නේද? එහෙනම් සම්ප්‍රයුක්තය ගන්නේ දෛශික ටික එකතු කරලා. හරි? එහෙනම් මේ සම්ප්‍රයුක්තයේ විශාලත්වය කියන්නේ මොකද්ද? මේකේ මාපාංකය. ඔන්න මාපාංකය ගන්න පුළුවන් 2 වර්ගයේ
එකතු කිරීම ඍණ එකේ වර්ගයේ වර්ගමූලය. හරි? ඔන්නම් මේ පැත්තට තියෙන ඒකට දෛශිකයක් ගන්න පුළුවන්. මට කියන්න මේ බල දෙක අතර කෝණය හොයන්නේ කොහොමද? පළවෙනි බලය සහ දෙවෙනි බලය අතර කෝණය. දෛශික අතර කෝණය හොයන්නේ කොහොමද? දිග්ගුණිතේ. හරි? මේවා ඉතින් ලොකු දේවල් ඒ හැටියට අහන්නේ. බල දෙක අතර කෝණය යනවා. පළවෙනි බලය සහ දෙවෙනි බලය අතර කෝණය. තව ගම් පහයි කියව ගන්නලා නැති නිසා කතා කරන්න දෙයක් නැහැ. අනිත් අයට පුළුවන් මොකද්ද? දිග්ගුණිතෙන් හදන්න. හරි? එතකොට සම්ප්‍රයුක්ත බලය සහ පළවෙනි බලය අතර කෝණය. මොකෙන්ද හදන්න පුළුවන්? ඒ බල දෙක අතර මොන ගුණිතද? දිග්ගුණිතයක්. එතකොට ওই දෛශික වලින් හදනකොට ගණන් පට්ට ලේසි. මාර ලේසි. සම්ප්‍රයුක්තය ගන්න එක ගේමක් නෙමෙයි. ටක් ගාලා එකතු කරන්න තියෙන්නේ. බල 1000ක් තිබ්බත් එකතු කරන්නයි තියෙන්නේ. right? හරි. දැන් මෙහෙම හිතන්නකො. දැන් මේගොල්ලෝ බලයි නැගෙනහිර දිශාවට නිව්ටන් 20ක් තියෙනවා. උතුරට නිව්ටන් 30ක් තියෙනවා. මේ දෙක කොහොමද එකතු කරන්නේ? මේ දෙක එකතු කරන්න පුළුවන්ද 20යි 30යි 50යි දිශාව කොයි පැත්තටද? දාන්න බෑනේ. මේකේ මාන දෙකක් තියෙන. එකක් විශාලත්වය අනිත් එක දිශාව. නේ? මේ දෙක එකතුව කියන්නේ මෙච්චරම. නැගෙනහිර දිශාවට 20යි. මේ පැත්තට 30. ආයි මීට වඩා දෙයක් නැහැ. right? මීට වඩා දෙයක් නැහැ. මේක තමයි අපිට තියෙන එක. නේ? මෙතන IJ කියන්නේ එකිනෙකට ලම්බකේ වන්නේ නේද? ඒවා වෙනම ඉගෙන ගත්තා. දැන් බලවල එකතුව කියන්නේ මෙච්චරයි. මේ දෙක එකතු කරන්න බෑ. ඇයි මේ රාශීන් දෙන්න සමාන නෑ. දිශා දෙක සමාන නැති නිසා එකතු කරන්න බෑ. හරි? ලිව්වොත් කියන්නේ මෙච්චර. හරි? නැත්නම් බලයි මේකේ ප්‍රශ්නයක් එනවා නේද ළමයි? 20යි 30යි දැම්මොත් දිශාව කොයි පැත්තටද දාන්නේ කියලා. පළවෙනි එකට දෙවෙනි එකට. දාන්න බෑ. එකතු කරන්න නම් අනිවාර්යයෙන්ම මේවත් මක් වෙන්න ඕනද? මේක දිශා දෙකක් සමාන වෙන්න ඕනේ. මේවා එකතු කරන්න පුළුවන්. I කියන්නේ මොකද්ද? x අක්ෂයේ ධන දිශාව ඔස්සේමයි මේකට දැක්කේ. j කියන්නේ y අක්ෂයේ ධන දිශාව ඔස්සේමයි මේකට දැක්කේ. මේක අපිට ලියන්න පුළුවන් එකතු කිරීම ඍණ 10යි කියලා. ඒ විදිහේකනේ එකතු කිරීම ඍණ 10නේ ලියන්නේ. එතකොට දිශා සමාන නම් එකතු කරන්න පුළුවන්. හරි? right. එහෙනම් බල අතර කෝණය කියන්නේ දෛශික අතර කෝණය නේද? දෛශික අතර කෝණය ගන්න මොකෙන්ද? දික් ගුණිතෙන්. හරි? ලියන්න මාතෘකාව. ලක්ෂයකදී ක්‍රියා කරන බල මාතෘකාව. ලක්ෂයකදී ක්‍රියා කරන බල. ලියගන්න අනුමාතෘකාව ලියගන්න. බල සමාන්තරාස ක්‍රමය. බල සමාන්තරාස ක්‍රමය. ලක්ෂයකදී ක්‍රියා කරන බල දෙකක් ලක්ෂයකදී ක්‍රියා කරන බල දෙකක් සමාන්තරාශ්‍රයක බද්ධපාද දෙකක් මගින් ලක්ෂයකදී ක්‍රියා කරන බල දෙක සමාන්තරාශ්‍රයක බද්ධපාද දෙකක් මගින් විශාලත්වය හා දිශාව අතින් නිරූපණය කරන විට නිරූපණය කළ හැකි නම්
විශාලත්වය හා දිශාවතින් කියන්නේ මොනවද? විශාලත්වය හා දිශාවතින් කියන්නේ මොනවද? දෛශිකත්වය. ලියන්න වරහන් ඇතුලේ දෛශිකත්වය. දෛශිකමති කියන්නේ. වරහන් ඉන්නේ ලියගන්න දෛශික. රූපණය කළා. එම බල දෙකේ සංප්‍රයුක්තය. බල දෙකේ සංප්‍රයුක්තය. බල දෙකේ ඡේදන ලක්ෂ හරහා යන විකර්ණය. බල දෙකේ ඡේදන ලක්ෂ හරහා යන විකර්ණය. විශාලත්වය හා දිශාවතින් නිරූපණය වේ. මේ පැත්ත පටලව ගන්න එපා නෝත් එක. සංප්‍රයුක්තය කියන්නේ බල දෙකකට හෝ ඊට වඩා වැඩි ගණනකට තුල්‍ය වන පරිදි යෙදිය හැකි තනි ප්‍රතිඵලය. ඒක තමයි සංප්‍රයුක්තය කියන්නේ. එතකොට ඔය දෙකටම දාන්න පුළුවන් තනි ඵලය. සංප්‍රයුක්තය ගන්නෙ කොහොමද? සංප්‍රයුක්තය කියන්නේ මොකද්ද? බලවල එකතු. මේක PQ කියන්නේ බල මේවා දෛශික වෙන්න එපා. එහෙනම් මේ දෛශික දෙකේ සංප්‍රයුක්තය කියන්නේ මොකද්ද? එකතු. P ධන Q එච්චරයි. P එකතු කිරීම. මේ සංප්‍රයුක්තය එනවලු. මෙන්න මේ ලක්ෂයකදී ක්‍රියා කරන බල දෙකේ සංප්‍රයුක්ත වෙනවලු. මේ දෙක බද්ධපාද දෙකක් පවතින පරිදි සමාන්තර ආශ්‍රයක මේ දෙක බද්ධපාද දෙකේ නිරූපණය වෙනවා සංප්‍රයුක්ත වෙනවලු. ඒ දෙකේ ඡේදන ලක්ෂය කරා යන විකර්ණය. හරි? මේ මොකද විකර්ණ දෙකක් තියෙනවා නේද? ලියන සාධනය. එකිනෙකට තීටා කෝණයකින් ආනතව ක්‍රියා කරන P හා Q බල දෙකක් සැලකුණු. මේක කරන්නේ මෙහෙම. අපි හිතමුකෝ මෙතන නිව්ටන් 50යි කියලා. සරලව ගත්තොත් මේ නිව්ටන් 50ක බලය සෙන්ටිමීටර් 1කින් නිව්ටන් 10ක් කියලා ගත්තොත් මේ පැත්තට සෙන්ටිමීටර් 5යි. මේක 60ක් කියලා ගත්තොත් සෙන්ටිමීටර් 6ක වන රේඛාවක් අදින්න පුළුවන් නේද? මේවට සමාන්තර වෙන්නේ. මේක හඳගත්තා නේද? හරි. ලක්ෂයකදී ක්‍රියා කරන බල දෙකක් සමාන්තර ආශ්‍රයක බද්ධපාද දෙකක් මගින් විශාලත්වය හා දිශාව. දිශාව නම් ගන්න පුළුවන් මේකට සමාන්තරයි කියලා. විශාලත්වය ගන්න අර විදිහට මේ P කියලා තිබ්බට මේක නිව්ටන් 10 20 මූල 5 වුණා ඉන්නේ නේද? හරි. මේක අපි කළා නේද? බලයක් ජ්‍යාමිතික නිරූපණය කරන විදිහ. එහෙනම් මේක ඇඳලා යටින් ලියාගන්න. P AB මගින්ද Q AB මේක අතර ඊට පස්සේ මේක අතර ගන්න.
කියන එක AB මගින් නිරූපණය වෙනවා. මගින්ද Q AD මගින්ද නිරූපණය වන්නේ යයි. හරි. එහෙනම් මේ දෙක බද්ධ පාද දෙකක් ලෙස පවතින සමාන්තර ආශ්‍රයයන් දෙන්න පුළුවන් නේද? මේකට සමාන්තර රේඛාවක් මෙතනින් අදිනවා. මේකට සමාන්තර රේඛාවක් මෙතනින් අදින්න පුළුවන් නේද? මේක C. ඔන්න එනවා මෙන්න මෙතනින් එනවා සමාන්තර ආශ්‍රය. එහෙනම් ලක්ෂයකදී ක්‍රියා කරන බල දෙක ABCD සමාන්තර ආශ්‍රයේ බද්ධ පාද දෙක. එකක් AB අනිත් එක AD. මේක P මේක Q. හරි බලන්න. ලක්ෂයකදී ක්‍රියා කරන PQ බල දෙකේ සංප්‍රයුක්තය P හා Q බද්ධ පාද දෙකක් ලෙස පවතින මේ සමාන්තර ආශ්‍රය බල දෙකේ ඡේදන ලක්ෂණ විකරණ එකක් තියෙනවා මේ විකරණේ අනිත් එක තියෙනවා මේ විකරණේ. ඔයගොල්ලෝ පෙන්වන්න ඕනේ මේ දෙකේ සංප්‍රයුක්තය මොකද්ද? AC කියලා පෙන්වන්න ඕනේ. හරි? මොකද්ද AC විකරණයෙන් පෙන්වන්න ඕනේ මේ බල දෙකේ සංප්‍රයුක්තයනේ. බලවල සංප්‍රයුක්තය කියන්නේ මොකද්ද? සංප්‍රයුක්තය ගන්නෙ කොහොමද? ඒ බල දෙක එකතු කරලා. හරි. ලියන්න. බල දෙකේ සංප්‍රයුක්තය සමානයි. සංප්‍රයුක්තය සමානයි. P එකතු කිරීම Q. කියන සංප්‍රයුක්තය සමානයි P එකතු කිරීම Q. හරි. P ට ලියන්න පුළුවන් මොකද්ද? AB. P ට ලියන්න AB. Q ට දාන්න පුළුවන් මොකද්ද? AD. Q ට දාන්න පුළුවන් AD. AB එහෙමමයි. මේක AD නේද? බලන්න AD වල විශාලත්වයයි BC වල විශාලත්වයයි මක් වෙනවා සමානයි. AD ට සමාන්තරයි නේද BC. එහෙනම් අපි දිශා AD තියෙන පැත්තටනේ BC තියෙන්නේ. එහෙනම් AB එහෙමම තියෙන්නේ. AB එහෙමම තියෙන්නේ. AD ට දාන්න පුළුවන් මොකක්ද? AD දෛශිකයට දාන්න පුළුවන් මොකක්ද? B C then BC. හරි. එහෙනම් AB ධන BC. AB ධන BC මොකක්ද? ආකලන නියමය. AB ධන BC මේව ඕනෙත් නෑ. ආකලන නියමයේ විලෝමය නේද? මේක මැද අකුර B නේ. එහෙනම් සංප්‍රයුක්තය මොකද්ද? AC. හරි නේද බෙට? සංප්‍රයුක්තය කියන්නේ බලවල සංප්‍රයුක්තය කියන්නේ එකතුව. ඒ කියන්නේ AB ධන AD. AB ධන AD. P ට ලියන්න පුළුවන් AB කියලා. Q ට ලියන්න පුළුවන් AD කියලා. AB ධන AD. AD ට ලියන්න පුළුවන් AD දෛශිකයයි BC කියන එකයි සමානයි BC කියලා. AB ධන BC ඒ කියන්නේ මොකද්ද? AC. AB ධන BC. හරි නේද දැන්? ලක්ෂයකදී ක්‍රියා කරන බල දෙකක් සමාන්තර ආශ්‍රයක බද්ධ පාද දෙක මගින් විශාලත්වය හා දිශාවතින් නිරූපණය කරනවා. ඒ බල දෙකේ සංප්‍රයුක්තය ඡේදන ලක්ෂණ විකර්ම. ඡේදන ලක්ෂණ විකර්ම කියන්නේ මේකනේ. ඒකෙන් විශාලත්වය හා දිශාවතින්. හරිනේ. එන ලියන්න සංප්‍රයුක්තය සමානයි AC දෛශිකය. යටි ලියාගෙන සංප්‍රයුක්තය සමානයි AC. එහෙනම් මේ රේඛාවේ දිගින් එනවා. මොකක්ද? විශාලත්වය. රේඛාවේ දිගින් එනවා විශාලත්වය. මේ දිශාවෙන් එනවා මොකද්ද? දිශාව. මේක තමයි සාධනය. දැන් කෝ බලන්න සාධනයට මේක ඉගෙන ගත්ත කට්ටිය. මේක Q
q නම් මේක q කියලා දාගත්තා. මේක θ නම් මේකත් θ කියලා දාගත්තා. මේක දාගත්තා q sin θ. එතකොට දෛශික නෙමෙයි ඈ. මාපාංග q sin θ මේක මාපාංග q cos θ කියලා අරගෙන මේ දෙක අරගෙන දැම්ම නේද? පයිතග්‍රස් ප්‍රමේය. ඒක සාධනයේ නෙමෙයි. ඒ කියන්නේ මේක සම්ප්‍රයුක්තය කියලා අරගෙන මේක q sin θ මේක q cos θ එතකොට p දන q cos θ කියලා මේක අරගෙන මෙන්න මේ දිග හෙව්වා. ඉතින් ඔය දිග එනවා. ඉතින් ඒක සම්ප්‍රයුක්තය කියලා කවුද සාධනය කරන්නේ? ඒක සාධනය කරන්නේ මෙහෙම. හැබැයි අද බහුතරයක් සාධනය කියලා කරන්නේ අරක. මේක අරගෙන ඔය විදිහ ගන්න. ඒක සාධනය නෙමෙයි. හරි? හරි. එහෙනම් අපිට දෛශික උවමනා වුණේ ඕකට. හරි? දෛශික උවමනා වුණේ ඕකට. එහෙනම් සම්ප්‍රයුක්ත බලය කියන්නේ මොකද්ද? බල දෙකකට හෝ ඊට වඩා වැඩි ගණනකට තුල්ලය වන පරිදි යොදන්න පුළුවන් තනි ප්‍රතිබල. සම්ප්‍රයුක්තය. සම්ප්‍රයුක්තය ගන්නේ කොහොමද? බලවල එකතු වෙනවා. හරි? බලවල එකතු වෙනවා. ඒක මේ ඒක රේඛියව තිබ්බත් අපිට ප්‍රශ්නයක් නැහැ. හරිද? මේ වෙනම විශේෂයෙන් කතා කරනවා මොකද්ද? මේ විදිහට තිබ්බොත් සම්ප්‍රයුක්තය ගැන. හරි? මේ විදිහට තිබ්බොත් විතරද එකතු කරන්න පුළුවන්. ඒ එකම දිශාවට තිබ්බොත් බැරිද? පුළුවන්. අපි කිව්වේ නෑනේ සම්ප්‍රයුක්තයට මම මේකෙන් නෙමෙයි මම පටන් ගත්තේ. සම්ප්‍රයුක්තය කියන එක අර්ථ දැක්වුවා. සම්ප්‍රයුක්තය ගන්නේ කොහොමද කියලා කිව්වා. ඊට පස්සේ ලක්ෂයකදී ක්‍රියා කරන බල දෙකක සම්ප්‍රයුක්තය ගන්න විදිහ මේ කතා කරනවා. හරි? ඒකත් එන්නේ මොනවයින්ද? ආයි මූලිකේ රෝලින්මයි. සම්ප්‍රයුක්තය කියන්නේ මොකද්ද? සම්ප්‍රයුක්තය කියන්නේ එකතු. මොකද දැන් ටික වෙලාවකින් ඕගොල්ලන්ට මේවා IJ වලින් නෙමෙයි දෙන්නේ. එහෙම දුන්නා නම් අපිට ගණන් හදන්න ලේසියි. නිකන් අර විශාලත්වය දිශාවත් එක්ක දෙනවා. එතකොට තමයි මේක පැටලෙන්නේ. හරි? නමුත් ඒක ඔප්පු කරන්නේ මොනවයින්ද? දෛශිකම. හරි? එහෙනම් ලක්ෂයකදී ක්‍රියා කරන බල දෙක සමාන්තර ආශ්‍රයක බද්ධ පාද දෙකක් මත විශාලත්වය හා දිශාවතින්. විශාලත්වය කියන්නේ රේඛාවේ දිග, දිශාව කියන්නේ මේක. විශාලත්වය හා දිශාවතින්. ඒ කියන්නේ දෛශිකතින්. ඒ කියන්නේ දෛශිකතින් මේ නිරූපණය වෙනවා. ඒ බද්ධ පාද දෙකේ ඡේදන ලක්ෂ හරහා යන විකර්ණ. ඒ බල දෙකේ ඡේදන ලක්ෂ හරහා යන විකර්ණය. සම්ප්‍රයුක්තය මොකද්ද? විශාලත්වය හා දිශාවතින් නිරූපණය. හරි? මේක පදනම් කරගෙන තමයි අපි ඊට පස්සේ ඔක්කොම දේවල් ටික කරන්නේ. මේක බලවලට විතරක් නෙමෙයි. සියලුම දෛශික වලට මේක සත්‍යයි. මෙතන ප්‍රවේගයේ තිබ්බත් මේක හරියි. හරි? විස්ථාපනයේ තිබ්බත් මේක හරියි. බලයේ තිබ්බත් මේක හරියි. මොකද අපි දෛශික වල අර්ථ දැක්වුවා. දෛශික වල සම්ප්‍රයුක්තය කියන්නේ මොකද්ද? සම්ප්‍රයුක්තය කියන්නේ එකතු. හරි? right. එහෙනම් අපි මේ ගාන ඕගොල්ලෝ දැන් මේ ගෙදෙද්දි ඒක හදන්න පරිමාණ රූපයක් හදලා. හරි? right. දැනගන්න පුදා තමයි. දැනගන්න. එකිනෙකට අංශක 60ක කෝණයකින් ආනතෝ ක්‍රියා කරනවා. එකිනෙකට අංශක 60ක ආනතිකින් ක්‍රියා කරනවා. නිව්ටන් 70ක සහ නිව්ටන් 50ක බල දෙකේ සම්ප්‍රයුක්තය බල දෙකේ සම්ප්‍රයුක්තය පළවෙනි එක ප්‍රස්ථාරිකව වරහන් ඇතුලේ පරිමාණ රූපයක් ඇසුරේ දෙක ජ්‍යාමිතික සමහර අයට පුළුවන් වීජීය ලෙසත් කියලා දාන්න පුළුවන්. දැන් ෆිසික්ස් වල ඉගෙන තියෙනවා මොකද R වර්ගය සමානයි P වර්ගය ධන Q වර්ගය 2pq
cos theta කියලා ඉගෙන ගන්නත් ඇති. ඕනනම් ඒක ගන්න කාටියට එහෙමත් දෙන්න පුළුවන්. හරි. ඉස්සෙල්ලා මේ අපි මේම කරන්නේ මේක දැනගන්න හැටියට. හරි. එහෙනම් මේ පැත්තට නිව්ටන් 70යි. තව පැත්තකට නිව්ටන් 50යි. මේක කරන්නේ මෙහෙම. හරි. පොඩි කාලේ පරිමාණ රූප කරලා තියෙනවනේ ඔයගොල්ලෝ නේද? හරි. සෙන්ටිමීටර එකකින් නිව්ටන් 10ක් කියලා ගන්න. මේ පැත්තට 7ක් ගන්න. එතකොට මේ පැත්තට 5යිනේ. හැබැයි කෝණේ හරියටම මයින්ඩ් ඕනේ කෝණමානින්. නැත්නම් තව කටුවෙන් ගන්න පුළුවන් 60. අරගෙන මොකක්ද අදින්නේ? සමාන්තර ආශ්‍රය අදින්නේ. සමාන්තර ආශ්‍රය ඇඳහම මේකේ දිගින් එනවා මොකද්ද? විශාලත්වය. right? ඊට පස්සේ ජ්‍යාමිතිකව කිව්වොත් මේක පරිමාණයට අදින්න ඕනේ නැහැ. මේක 60යිනේ. එහෙනම් මේ රේඛාවේ දිග හොයන්න පුළුවන්. දැන් ත්‍රිකෝණමිතිය දෙවෙනි එක කරා නම් cos ප්‍රමේය දාලා පුළුවන්. මේක 60යි නම් මේක 120යි. cos ප්‍රමේය sin ප්‍රමේය දාලා පුළුවන්. නැත්නම් අර cos ප්‍රමේය sin ප්‍රමේය ඔප්පු කරන්නේ ලම්බ ගැඳලානේ. මේම ලම්බකේ ඇඳලා අර ඕගොල්ලෝ ෆිසික්ස් වල ඉගෙන ගත්තා. ඒ විදිහට කරන්නත් පුළුවන්. එතකොට මේක සාධනීයද? නෑ මේ සාධනීය නෙවෙයි. මේ ගන්න විදිය. මේක සම්ප්‍රයුක්ත කියලා ගන්න පුළුවන්. එහෙනම් ඕගොල්ලෝ ගෙදෙද්දි මේක කරන්නේ. මේක සෙන්ටිමීටර එකකින් නිව්ටන් 10ක් කියලා අරගෙන මෙහෙම අදින්න. ඇඳලා මේක බද්ධ පාද දෙකක් ලෙස පවතින සමාන්තර ආශ්‍රයෙන් මේ රේඛාවේ දිගින් එන විශාලත්වය. ඊට පස්සේ ඔයගොල්ලෝ කැමති නම් සූත්‍රයට දාලා බලන්න ආසන්න නගයක් එයි. හරි? හරි. එහෙනම් මේකේ නෝට් එක ලියන්න. ගම්පහයට දෛශික නෝට් එක අද දානවා. ඒ ටික ලියන්න. අදම ලියන්න. දැන් වීඩියෝ එක යනකොට ඒක දාලා ඉවරයි අපි. හරි? දෛශික නෝට් එකෙන් පස්සේ තමයි මේ ටික ලියන්න තියෙන්නේ. නැත්නම් ඔයගොල්ලෝ මෙහෙම කරන්න. ගම්පහ කට්ටිය මේ බල පද්ධති වෙනම මේ පොතක් ගන්න අමාරු නම් වෙනම half sheet වල හරි කොළ ටික හරි ලියන්න. මේ ටික. හරි? දෛශික ඉවරයි. කෙලිම පටන් ගන්න දෛශික ඉවරුනට බල පද්ධති. හරි? එහෙනම් අපි ඊළඟ දවසේ ඉතුරු ටික කරමු.